नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संफप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि තුනි අප පසුගිය දිනෙහි කතා කළේ. ඊළඟට එන්නේ අරූපාවචර කුසලය ගැන. අරූපාවචර කුසල්ද ඒවත් මනක් කර්ම, මනෝමය මන සිතින්ම කෙරෙන කර්ම. ඒවාට කය හෝ වචනය සම්බන්ධ නැහැ. කාය වාග් ద్వාරයන් ඇතිවන කුසලයක් නෙවෙයි එය. මනෝද්වාරික කුසලයක්. ඒ නිසා මනෝ කම්ම කියලාමයි කියන්නේ. භාවනාවෙන් උපදවා ගත යුතුයි. වෙන කිසි විදිහකින් බෑ. දන් දීමෙන්, සිල් රැකීමෙන්, වෙනත් පුණ්‍ය කර්මයක යෙදීමෙන් උපදවා ගන්නා කුසලයක් නෙවෙයි අරූපාවචර කුසලයක්. ඒ රූපාවචර පංචම ධානයේ උපදවාගත් කෙනෙකුන්ම විසින් පමණයි කළ හැක්කේ. වෙනත් ඒ කියන්නේ යම් රූප ප්‍රථම ධානයේ උපදවාගත් කෙනෙකුට අරූප ධානයක් උපදවා ගන්නට බෑ. ඒ පිළිවෙලින් රූප ධාන සියල්ලම ලබාගත් කෙනෙක් තමයි ඊට පස්සේ අරූප ධානයක් සඳහා පරිකර්ම කොට උපදවාගත යුතුව තිබෙන්නේ. ඒ නිසා ඒවා ඒ අරූපාවචර කුසල් සියල්ලම භාවනාවෙන්ම උපදවාගත. ඒවා හතරක් බව අපි ඉගෙනගෙන තිබෙනවා. චිත්තකාණ්ඩෙහිදීම අපි ඉගෙන ගත්තා. ඒ හතරයි කියලා ආකාසානංචායතන කුසල සිත, විඥානංචායතන කුසල් සිත, අකින්චඤ්ඤායතන කුසල් සිත, නේව සංඥා නාසඤ්ඤායතන කුසල් සිත. ඒ සිතේ කියන වශයෙන් නෙවෙයි මෙතෙන්දී ඉගෙන ගන්න කර්ම වශයෙන්. මේ කර්ම පිළිබඳ කතාවේදීනේ කර්ම චතුස්කය පිළිබඳව කතා කරන විට චත්තාරි කම්මානි කියලා කිව්වේ. ඊට අතුලත් කොටයි මේ ගැනත් ඉගෙන ගන්න. අරූපාවචර කුසල කර්මය. ඒක පටිච්චසමුප්පාදෙහිදී අප ඉගෙන ගන්නේ ආනංජාභි සංඛාරය. ආනංජාභි සංඛාර. අනේ අරූපාවචර කුසල් ඒවායේ ඒ ඊන මජ්ක්‍ධිම ප්‍රණීත කියන මේ ප්‍රභේදයක් දක්වලා නැහැ. යන්නේ අරූපාවචර කුසල් වලට විපාක වශයෙන් ලැබෙන්නේ අරූපාවචර විපාක. ඒ විපාක වලට ඒ කුසලයට අනුරූප විපාකයක් තිබෙනවා. දැන් අරූපාවචර කුසල් සිත, අරූපාවචර විපාක සිත. එහෙම දෙන්නේ ආකාසානංචායතන කුසල් සිත, ආකාසානංචායතන විපාක සිත. විඥානංචායතන කුසල් සිත, විඥානංචායතන විපාක සිත. ආකින්චඤ්ඤායතන කුසල් සිත, ආකින්චඤ්ඤායතන විපාක සිත. නේව සංඥා නාසඤ්ඤායතන කුසල් සිත, නේව සංඥා නාසඤ්ඤායතන විපාක සිත. ඒ වගේම ඒවාට ඒ විපාකය ලැබෙන භූමිය දක්වන්නේ ආකාසානංචායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නාසඤ්ඤා යතනය.
දැන් අපි ඉගෙන ගත්තනේ රූපාවචර කුසල් පිළිබඳව කතා කරන විට ඒ රූපාවචර කුසල් වල පළමුවෙනි කුසලය ප්‍රථම ධ්‍යාන කුසලය. ඒ ප්‍රථම ධ්‍යාන කුසල් සිත. ඒ කුසලය පිළිබඳව හීන මජ්ක්‍ධිම පනීත කියන භේදයක් ගැන ඉගෙන ගත්තා. ඒ අනුයි විපාකය වශයෙන් ලැබෙන සිත ප්‍රථම ධ්‍යාන විපාකයේම තමයි. නමුත් මේ විපාකය හීන වශයෙන් වැඩි වූ ප්‍රථම ධ්‍යානයේ විපාක වශයෙන් ප්‍රතිසන්ධිය ලැබෙන්නේ භක්ම පාරිසජ්ජේහි කියලා ඉගෙන ගන්න. ඒක ප්‍රථම ධ්‍යාන භූමිය තමයි. ඒ ප්‍රථම ධ්‍යාන භූමියෙන් පහත් භක්ම ලෝකයේසේ ගන්නේ භක්ම පාරිසජ්ජ. මධ්‍යම වශයෙන් වැඩිවොත් ඒ ධ්‍යානයම භක්ම පුරෝහිතය. ඒක උසස් වශයෙන් වැඩිවොත් ප්‍රණීත වශයෙන් වැඩිවොත් භක්ම මහා භක්මය. මහා භක්මය කියන එක. එතකොට ඒ භූමි වශයෙන් තිබෙනවා භේදයක්. ඒ ධ්‍යානෙහි తත්වයේ අනුව. එබඳු භේදයක් මේ අරූපාවචර කුසල් පිළිබඳව එන්නේ නැහැ. ඒ අරූපාවචර කුසල් උපදවා ගන්නේ රූපාවචර පංචම ධ්‍යානය. ඒ අභිධර්ම නයින් ගත්තාම පංචක නයි රූපාවචර පංචම ධ්‍යානය ඇති කෙනෙක්. ඒ ධ්‍යානය උපදවා ගත්තේ යම් අරමුණක් ඇතිවනම් ඒ අරමුණ කසින ආරම්මණයක්. ඒ පඨවි කසින ආදි වශයෙන් තිබෙන කසින මේ වලින් උපදවාගත් පංචම ධ්‍යානයේ ඇති තැනත්තා ඒ අරමුණ ඉවත් කොට ලබා ගන්නා ආකාශය කසිනිඝාටිම ආකාශය අරමුණු කොටයි ආකාසානංචායතනෙ උපදවා ගන්න. දැන් ඒ පිළිබඳව අපි විස්තර කතාව ඒ අවස්ථාවේදී ඉගෙන ගන්න. දැන් මෙතෙන්දි කියන්නට තිබෙන්නේ ආකාසානංචායතන කුසල් සිත උපදවාගෙන එයින් නොපිරිහි කාලක්‍රියා කළහොත් ඒට විපාක වශයෙන් ලැබෙන සිත ආකාසානංචායතන විපාක සිත. ඒ සිතෙන් සිතේ කෘත්‍ය තුනක් තිබෙනවා. අපි ඉගෙන ගත්ත එක. ඒ සිතෙන් කෙරෙන කෘත්‍ය වැඩ තුනක් තිබෙනවා. පටිසන්ධි භවාංග චුති. එහෙනම් මේ කුසල් සිතෙහි විපාකයේ වෙන ආකාසානංචායතන විපාකය ලැබෙන්නේ මේ කෘත්‍ය තුනෙන් යම් කිසි කෘත්‍යයකින් වෙන කෘත්‍යයක් ඒ සිතට නැහැ. එහෙනම් පළමුවෙන් මේ ලැබෙන්නේ ප්‍රතිසන්ධි කෘත්‍යය. ඒ ප්‍රතිසන්ධි කෘත්‍යය කොහිද ලැබෙන්නේ? ආකාසානංචායතන භූමිය. ඒකෝට ආකාසානංචායතන කුසල් සිත උපදවාගෙන එයින් නොපිරිහි කාලක්‍රියා කරන තැනත්තා ආකාසානංචායතනයෙහි උපදින්නේ. ඉතින් ඉපදීම් වශයෙන් ලැබෙන්නේ කුමක්ද? ආකාසානංචායතන විපාක සිතත් ඒ සිතෙහි තිබෙන චෛතසික සමූහයක් තමා එතන ප්‍රතිසන්ධිය වන්නේ. ඒතකොට මේ ප්‍රතිසන්ධි සිත අපි ඉගෙනගෙන තිබෙනවානේ. දැන් ආකාසානංචායතනය ගැන කතා කරනකොට ඒ ප්‍රතිසන්ධි සිත මේවායේ ප්‍රතිසන්ධිය නැත්නම් මරණාසන්න චිත්ත වීතිෙහි අරමුණ වශයෙන් අප ඉගෙනගෙන තිබෙන්නේ ධ්‍යානවල. මරණාසන්න චිත්ත වීතිය ගත්තම ඒ මරණාසන්න චිත්ත වීතියට අරමුණු වන ආරම්මන දක්වලා තිබෙනවා නිමිති වශයෙන් කර්මය, එහෙම නැත්නම් කර්ම නිමිත්ත, නැත්නම් ගති නිමිත්ත. ධ්‍යාන සිත් පිළිබඳව කතා කරන විට ධ්‍යානයේට ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යාන වලින් නොපිරිහි කාලක්‍රියා කරන අයට මරණාසන්න අවස්ථාවේදී ලැබෙන චිත්ත වීතිෙහි අරමුණ වන්නේ කර්ම නිමිත්ත. කර්ම නිමිත්ත. දැන් රූපාවචර ධ්‍යානයක් උපදවාගෙන නොපිරිහි කාලක්‍රියා කරන තැනට කර්ම නිමිත්ත අරමුණ වෙනවා මරණාසන්න චිත්ත වීතිෙහි ලැබෙන ඒ ආවජ්‍ය මනෝද්වාරා වජ්ජන ජවන කියන ඒ සිත්වලට අනතුරුව චුතිසිත ඉපදිලා ඊළඟට ප්‍රතිසන්දිසිත ලැබෙනවා. ප්‍රතිසන්දිසිතේ ආරමුණ වන්නේ ඒ මරණාසන්න ජවනයන්ට ආරමුණ වූ ඒ කර්ම නිමිත්ත. එතකොට ඒ රූපාවචර ධ්‍යාන සිත්වල කර්ම නිමිත්ත වන්නේ අපි ඉගෙනගෙන තිබෙනවානේ. ඒ වායේ ආරම්මණය අරමුණ
ප්‍රඥප්තාරම්මන කියලා. ප්‍රඥප්තියයි අරමුණවල. මේ ප්‍රඥප්තිය කීවේ ඒ කසිනාදී ප්‍රඥප්තිය. පඨවි කසිනාදී, පඨවි කසින, ආපෝ කසින යාදී ඒ ප්‍රඥප්තිය. ඒ කර්ම නිමිත්ත. ඒ වගේම අරූප ධානවලින් උද්ධාන ධ්‍යාන උපදවාගෙන ඒ නොපිරිහි කාලක්‍රියා කරන අයතද මරණාසන්න චිත්ත වීතිහි අරමුණ වන්නේ කර්ම නිමිත්ත. කර්ම නිමිත්ත. ඒ කර්ම නිමිත්ත අරූපාවචර සිත් පිළිබඳව අප ගත යුත්තේ කර්ම නිමිත්තේ කියේ ඒ කර්මය කියන්නේ කුසල කර්මය උපදවා ගැනීමට අරමුණ වූ දේම. එයින් ආකාසානංචායතනය කුසලෙහි අරමුණ වන්නේ කසිනේ උගුලවාගත් ආකාශ ප්‍රඥප්තිය. මේ කසිනේ උගුලවා කරලත් ආකාශය. එයයි අරමුණ. අරූපාවචර දෙවෙනි සිත ඒ කියේ විඥානංචායතන සිතේ අරමුණ වන්නේ ආකාසානංචායතන කුසල්ස. එතකොට කසිනේ උගුලවාගත් ආකාශයයි කියන එක ප්‍රඥප්තිය. ඒක පරමාර්ථ ධර්මයක් නෙවෙයි. ඒක ප්‍රඥප්තිය. ආකාසානංචායතන සිතේ කියන්නේ පරමාර්ථය. ඒක මහග්ගත ධර්මයක්. අපි දන්නවනේ මහග්ගතේ කියලා අපි ඉගෙන ගත්තේ රූපාවචර අරූපාවචර ධර්ම තමයි මහග්ගත කියන නමින් ඉගෙන ගන්න. එතකොට මේ අරූපාවචර කුසලය ආකාසානංචායතනය කියන ඒ කුසල් සිත අරමුණු කොට යම් සිතක් ලැබෙනවා නම් ඒ සිතේ එතකොට අරමුණ වන්නේ කුමක්ද? මහග්ගත ධර්මයක්. මේ මහග්ගත ධර්මයේ වූ ආකාසානංචායතන සිත. එතන විඥානං කිවේ ආකාසානංචායතන සිතට. සිත ගැන. ඒ විඥානය අරමුණු කොටයි විඥානංචායතන සිත උපදින. ආකාසානංචායතනයයි කියන ඒ විඥානය අරමුණු කොට විඥානං අනන්තං කියා වඩා ඒ අරමුණගෙන ලැබෙන සිතකුයි විඥානංචායතන සිත. ඒ නිසා ආකාසානංචායතනයේ උපදවාගෙන එයින් නොපිරිහි කාලක්‍රියා කරන තැනැත්තාට මරණාසන්න චිත්ත වීතියෙහිදී අරමුණ වශයෙන් එළඹෙන්නේ ඒ කුමක්ද? කසිනේ නුගුලවාගත් ආකාශ ප්‍රඥප්තිය. ඒ ප්‍රඥප්තිය ආරම්භ කොට මනෝද්වාරා වජ්ජන ඊළඟට ජවන් මරණාසන්න ජවන් පහයි කියලා අපි ඉගෙනගෙන තිබෙන්නේ. ඒ ජවනයට අනුව චුති ඊළඟට පටිසන්ධි මේ මනෝද්වාරා වජ්ජනේ ආරම්භනද කසිනේ නුගුලවාගත් ආකාශ ප්‍රඥප්තිය. ජවනයන්ගේ ආරම්භනද කසිනේ නුගුලවාගත් ආකාශ ප්‍රඥප්තිය. ඉතියේ අරමුණ ඒක නෙවෙයි අපි ඉගෙනගෙන තිබෙනවා. දැන් මේ මිනිස් ලොව උපන් කෙනෙකු මිනිස් ලොවදී මේ ධ්‍යානෙ උපදවනවා නම් මේ චුතිය මේ භවාංගයේම අරමුණ. මේ භවාංගයෙන් ගන්න ලබන අරමුණ චුතිය අරමුණ වන්නේ. එක භවයක පටිසන්ධි භවාංග චුති කියන කෘත්‍ය තුන සිදු කරන්නේ එක සිතක්. ඒ නිසා අරමුණෙහි වෙනසක් වෙන්නේ නැහැ. මේ භවයේ පටිසන්ධි සිතෙන් ගත්ත අරමුණයි මේ භවයේ චුති සිතේ අරමුණ වන්නේ. නමුත් පටිසන්ධි ඊළඟ භවයේ පටිසන්ධි සිත ඊට අනුතුරු භවයේ පටිසන්ධි සිත අරමුණු කරන්නේ මේ මනෝද්වාරා වජ්ජනේ සිට අරමුණු කළ ඒ කසිනේ නිකුලවාගත්ත ආකාශ ප්‍රඥා. ඒ අරමුණු කොට උපදිනවා ඊළඟට පටිසන්ධියෙන් පස්සේ භවාංග සිත් ඇතිවෙනවා. අපි දැනගෙන තිබෙනවානේ භවාංග සිත් 15ක් හෝ 16ක් ඇති වෙනවා කියන්නේ. ඊළඟට වුණටද භව නිකාන්තික ලෝභ ජවන් උපදිනවා. මේ 15ක් හෝ 16ක් ගියාට පස්සේ භව නිකාන්තික ලෝභ ජවන්. මේ භව නිකාන්තික ලෝභ ජවන් උපදින්නට ඒ අලුත් භවයේ අරමුණු කරමින් උපදන ආවර්ජනයක් ඕනේ. ඒ භවාංගයන් කඩා මනෝද්වාරා වජ්ජනේ උපදිනවා. අනතුරුව ජවන් එතෙන් ලැබෙනවා ජවන් 7ක්. භව නිකාන්තික ලෝභ ජවන්. භවයට නිකාන්තික කියන්නේ ඇල්ම. භවයට ආශා කරමින් උපදනා වූ ඒ ලෝභ ජවන් ඊට පස්සේ නැවතත් සිත භවාංගයට වැටෙනවා. ඉතින් ඒ ආකාසානංචායතනෙහි දැන් උපන් කෙනෙක්. ඒ බ්‍රහ්මයා දැන් ඒ ආකාසානංචායතන භවයේ ලැබූ කෙනෙක්. ඒ භවයේ ලැබීම් වශයෙන් ඔහුට තිබෙන ධර්ම පුඤ්ජය, ධර්ම සමූහය කුමක්ද? මේ පටිසන්ධි සිතේ භවාංග සිතේ
ඇති වුණු ධර්මයනේ. දැන් මෙතන පටිසන්ධි වශයෙන් කියන්නේ සිතනේ. ඒ පටිසන්ධි සිතේ තිරෙන්නේ මොනවද? සිතයි චෛතසිකයි. සිතයි චෛතසිකයි. ඒ පටිසන්ධියට අප ගත්තේ ආකාසානංචායතන විපාකය. ඒ ආකාසානංචායතන විපාක සිතේ උපදින්නේ චෛතසික 30ද. චෛතසික 30යි උපදින්නේ. චෛතසික 30යි. මොනවාද? අඤ්ඤ සමාන වලින් සබ්බ අපි ගන්න මෙහෙම. සබ්බචිත්ත සාධාරණ හත. ඒ හත තිබෙනවා. සබ්බචිත්ත සාධාරණ. අඤ්ඤ සමාන වල තිබෙන චෛතසික අඤ්ඤ සමාන වලින් ප්‍රකීර්ණක 6ක් තියෙනවා. අඤ්ඤ සමාන කියන්නේ 13ක් නේ. ඒ සබ්බචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක චෛතසික 6යි කියන ඒ දෙකම එකතු කොටයි අඤ්ඤ සමාන කියලා නමක් දුන්නේ. අපි ඉගෙනගෙන තියෙනවානේ. ඒ අඤ්ඤ සමාන ප්‍රකීර්ණකයන්ගෙන් කොච්චරද උපදින්නේ? ද විතර්කයේ උපදින්නේ නැහැ. ඒ ආකාසානංචායතන සිතත් සමග විතර්කේ නැහැ. විචාරේ නැහැ. ආකාසානංචායතන සිත උපේක්ෂා සහගත සිත ප්‍රීතියේ දෙන්නේ. විතක්ක විචාර පීති. විතක්ක විචාර අධිමොක්ඛ ඒවත් තියෙනවා. අධිමොක්ඛ විරිය පීති නැහැ ඡන්දේ තියෙනවා. එතකොට අධිමොක්ඛ විරිය අධිමොක්ඛ ඡන්ද ඒ තුනයි යෙදෙන්නේ. එතකොට 10යි තියෙන්නේ. අඤ්ඤ සමාන වලින් තිබෙන්නේ 10යි. ඊළඟට සෝබන සාධාරණ තියෙනවා 19ක්. ඒ වයින් අඩු වෙන්නේ නැහැ. සෝබන සාධාරණයි කියන්නේ සෝබන සිත් සියල්ලටම සාධාරණයි. හරියට සබ්බචිත්ත සාධාරණ වෙනවා වගේ සෝබන සාධාරණ වෙනවා. චෛතසික සද්ධා සති හිරියොත් අපාදි වශයෙන් එන ඒ චෛතසික 19. එතකොට කීයද? 29යි. තව යෙදෙන්නේ ඒ සමග ප්‍රඥා චෛතසික. ප්‍රඥා චෛතසිකයේ ඒ මොකද? විරති චෛතසික ධ්‍යාන සිත්වල යෙදෙන්නේ නැtei කියලාම අපි ඉගෙන ගන්නවා. විරති චෛතසික. කරුණා මුදිතා කියන දෙක වෙන වෙනම උපදින අවස්ථා තිබෙනවා. නමුත් මේ අරූපාවචර විපාක සිත්වල ඒවා ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැත්තේ අරූප ධ්‍යාන උපදවන්නේ නැහැ. ඒ කරුණා මුදිතා ආරම්භ කොට. ඒ නිසා ඒවා ලැබෙන්නේ නැහැ. ඉතිරි වන්නේ ප්‍රඥාව. ඒ චෛතසික 30ක් තිබෙනවා. මෙන්න එතකොට මේ පටිසන්ධිසිත කියන ඒ සිත ගත්තම ඒ සිතත් චෛතසිකත් කියන මේ ධර්ම සියල්ලම ගොනු කළ විට ලැබෙන්නේ ධර්ම කීයද? චෛතසික 30යි. සිතත් එක්ක ගත්තොත් 31ක්. 31ක් ධර්ම. සිත අතරින් බෑ. චෛතසික 30යි. සිතත් ගත්තම 31යි. එතකොට ඒක චිත්තෝත්පාද. ඒ ධර්ම සමූහයම ගත්තා. ඒ 31කින් අපි දන්නවා මෙතන තිබෙනවා මේ ගොඩේ වේදනාව තිබෙනවා. වේදනාව. එය වේදනා ස්කන්ධය. සංඥාව තිබෙනවා. එය සංඥා ස්කන්ධය. ඉතිරි චෛතසික සියල්ලම ඒ දෙක හැරෙනම 30න් ඉතිරි 28ම සංස්කාර ස්කන්ධය. සිත ඒ කියන්නේ වේදනාව එකක්. සංඥාව එකක්. එතකොට මේ දෙක ගියාම 28ට. චෛතසික 28 සංස්කාර ස්කන්ධ. වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, සංඛාර ස්කන්ධ. සිත විඥාන ස්කන්ධය. එතකොට ස්කන්ධ කීයද තියෙන්නේ? ඒ නාම ස්කන්ධ 4. නාම ස්කන්ධ 4යි එතන ලැබෙන්නේ. රූපය නැහැ. රූපය නැති නාම ස්කන්ධ 4. ඒ නාම ස්කන්ධ 4 තමයි ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන ධර්ම සමූහය. ප්‍රතිසන්දි වශයෙන් ඇතිවන දැන් අපි කියනවානේ ප්‍රතිසන්දියි කියනකොට ප්‍රතිසන්දි කියන්නේ ಜಾති කියන එක. ಜಾති සංජාති ඔක්කාන්ති අභිනිබ්බති කන්ධානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති ಜಾති කියලා. ඒ ಜಾතිය දැන් මේ අරූපී බ්‍රහ්මයා පිළිබඳව ආකාසානංචායතනෙහි උපදන අරූපී බ්‍රහ්මයා පිළිබඳ වූ ಜಾතිය වනුයේ මොනවාද?
වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සතර නාමස්කන්ධ. ඒවා ඔක්කොම වෙන් කරලා මේ ගණන් වශයෙන් මේ පැති කරලා ගත්තම ධර්ම වශයෙන් 31ක්. වේදනාදී ඒ චෛතසික පස්ස වේදනාදී චෛතසික 30ක ඒ සිත. එනේ ඒ ධර්ම. ඒ ප්‍රතිසන්දි වශයෙන් ඊළඟට ප්‍රවෘත්ති කාලයේදී එහි ප්‍රවෘත්ති කාලයේ කියන්නේ දැන් මේ ප්‍රතිසන්දිය මෙතන ඊළඟට භවාංග සිතේ ඇතිවන්නේ ඔය කියන ලද ධර්ම. මනෝද්වාරා වජ්ජන සිත අපි ගන්නවා. මනෝද්වාරා වජ්ජනේ අපට ලැබෙන මනෝද්වාරා වජ්ජනේ වගේ. ඒ සිතෙහි ලැබෙන යම් ධර්මද ඒව ඔක්කොම ලැබෙනවා ඉතින්. මේ ජවන් භවනිකාන්තික ලෝභ ජවන්. ඒ භවනිකාන්තික ලෝභ ජවන් ditthිගත සම්පයුක්ත වෙන්නටත් පුළුවන්, ditthිගත විපයුක්ත වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඒ ලෝභ සිත්වල ලැබෙන චෛතසික සියල්ලම ලැබෙනවා. නැවතත් භවාංගෙහිදී අර පටිසන්ධි සිතේ ඇති වුණු මේ චෛතසික තිය සහ සිත ලැබෙන්නේ. ඒ අතරතුරේදී දැන් මේ භවනිකාන්තික ලෝභ ජවන් ඇතිවන්නේ ප්‍රවෘත්ති කාලෙහිදීනේ. ප්‍රතිසන්දියට පස්සේ. ප්‍රවෘත්ති කාලේ. ඊට පස්සේ ඒ භවයේ ජීවත්ව සිටින තාක් කාල ඒ බ්‍රහ්මයාට ලැබෙන්නට පුළුවන් සිත් ගැනත් අපි ඉගෙනගෙන තිබෙනවා. මේ අපි වස්තු සංග්‍රහයේදී ඉගෙන ගත්තා, තවත් අවස්ථාවලදී ඉගෙන ගත්තා. ඒ මොන සිත්ද ලැබෙන්නේ? සිත් 42ක් ගැන කිව්වනේ. සිත් 42ක් වස්තු නිස්ත්‍රය ඇතිව හෝ වස්තු නිස්ත්‍රය නැතිව හෝ උපදනා සිත් ලෙස නේ. අර තේ චත්තාලීස නිස්සාය ද්වේ චත්තාලීස ජායරේ නිස්සායච අනිස්සාය පාකා රූපා අනිස්සිතා කියලා වස්තු සංග්‍රහය අවසානයේදී එන ගාථා දෙකෙන් අන්තිම ගාථාවෙහි දැක්වෙන්නේ. මුල් ගාථාවෙහි කියවනේ චවත්තුම් නිස්සිතා කාමේ සත්ත්ව රූපේ චතුබ්බිධා තිවත්තුම් නිස්සිතා රූපේ ධාත්වේකා නිස්සිතා මතා. ඒ වස්තු ගැන කියන්නේ වස්තු සයක් මිශ්‍රය කරගෙන කාම ලෝකයේහි විඥාන ධාතු 7ක් ලැබෙන්නේය. චක්කු විඥාන ධාතු ආදී ඒ 7. ඊළඟට චවත්තුම් නිස්සිතා කාමේ සත්ත්ව රූපේ චතුබ්බිධා තිවත්තුම් නිස්සිතා වස්තු තුනක් මිශ්‍රය කරගෙන රූප ලෝකෙහි විඥාන ධාතු 4ක් ලැබෙන්නේය. ඒ වස්තු තුන තමයි චක්කු වස්තු, සෝත වස්තු, හදේ වස්තු. ඒ තුන මිශ්‍රය කරගෙන විඥාන ධාතු වශයෙන් ලැබෙන්නේ චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියන ඒ 4. චවත්තුම් නිස්සිතා කාමේ සත්ත්ව රූපේ චතුබ්බිධා තිවත්තුම් නිස්සිතා රූපේ ධාත්වේකා නිස්සිතා මත. ආරුප්පේහි අරූප ලෝකෙහි එක ධාතුවක්, ඒ කියන්නේ එක විඥාන ධාතුවක් ලැබෙනවා අනිස්සිත. කිසිදු වස්තුවක් ආශ්‍රය කර නොගෙන මිශ්‍රය කර නොගෙන විඥාන ධාතු එකයි ලැබෙන්නේ. ඒ මොන විඥාන ධාතුවද? මනෝ විඥාන ධාතුව. ඒ මනෝ විඥාන ධාතුවට තමයි මේ මනෝද්වාරා වර්ජනය ඇතුළත් වන්නේ, මේ ජවන් ඇතුළත් වන්නේ. ඒ මනෝ විඥාන ධාතු කියන එක. දැන් එහෙම සිත් 42ක් ඒ මනෝ විඥාන ධාතුවට ඇතුළත් සිත් තමයි 42ක් තිබෙන්නේ. තව තියෙනවා මනෝ විඥාන ධාතුවට ඇතුළත් වෙන සිත්. ඒ මනෝ විඥාන ධාතුවට ඇතුළත් සිත් වලින් 42ක් තිබෙනවා. ඒවා ඒ වස්තුන් තිබෙන ලෝකවල නම් වස්තුවක් මිශ්‍රය කරගෙනයි ඇතිවන්නේ. නැති ලෝකයේ කිවි අරූප ලෝකය. අරූප ලෝකේ නම් වස්තු මිශ්‍රයක් නැති බැරි. දැන් මේ භවනිකාන්තික ලෝක ජවන් කිව්වේ ඒවත් ඇතුළත් වන්නේ ඒ ගොඩට. වස්තු මිශ්‍රයක් නැතිවම ඇතිවන සිත් කීයද කියලා ඇහුවොත් කියන්නේ වස්තුවක් ආශ්‍රය කරගන්නේ නැතිව ඇතිවන සිත් කීයද? ඒ කීයද? ඒවා තියෙන්නේ වස්තු මිශ්‍රයක් නැතිවම ඇති 4යි. අරූපාවචර විපාක සිත් 4. එහි චක්කු වස්තු ආදී කිසිදු වස්තුවක් ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැති භූමිය. ඒ තමයි අරූප භූමිය කියන්නේ. ඒ නිසා ආරූපේ නැති කිංචිපී කියලා කියනවා. සමහරෙක් කියනවානේ අරූප ලෝකයේහි එහෙම ඝන බහල ගොරෝසු රූපයක් නැති වුණත්
සියුම් රූපයක් තියෙනයි කියලා. නෑ එහෙම කියන්නේ නෑ. සියුම් රූපයක්වත් නෑ. ඒ නිසා ඒකට අරූප කියන නම දුන්නා. ආරූපේ නැති කිංචිපි. කිසිදු රූපයක් අරූප ලෝකෙහි නැහැ. මේකයි එයින් දැක්කේ. එතකොට එහි ලැබෙන්නේ මොනවද? වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතර. ඒ හතරක් ලැබෙන නිසා තමයි ස්කන්ධ වශයෙන් හතරක්. ඒකම අපි කියනවනේ චතුෝකාර භවය කියලා. චතුෝකාර භවය. එල කියන්නේ ඒකද. අරූප භූමිය චතුෝකාර භවය. ඒ ආකාසානංචය. ඉතින් ආකාසානංචයතනේ උපදවාගත්ත තැනත්තා එය පුරුදු කරලා ඊළඟට ඊට ඉහළ ධ්‍යානීය වූ විඥානංචයතනේ උපදවනවා. ඒ විඥානංචයතනේ උපදවන්නේ තමා ඉපද වූ ආකාසානංචයතනේ අරමුණු කොට. ඒ ආකාසානංචයතනය විඥානං අනන්තං කියා වඩලා භාවනා කරලා. ඒ ආකාසානංචයතන ය අරමුණු කොට ඇතිවන්නා වූ සිත තමා විඥානංචයතන කුසල් සිතයි. එතකොට ඒක ධ්‍යාන කුසලයක්. අරූපාවචර කුසල් අතුරෙන් දෙවෙනි. ඒ උපදවා ගත්තා. හොඳයි කෙනෙක් ඒ උපදවාගෙන සිටිනවා. ඊට එහා ඉහළ ඒවා ඉපදෙන්නේ නැහැ. ඒ දෙවෙනි ධ්‍යානෙ ඉපදෙව්වා. ඒ දෙවෙනි ධ්‍යානෙ උපදවලා ඒ නොපිරිහි කාලක්‍රියා කළොත් හෙතෙම මේ විදිහේම මරණාසන්න අවස්ථාවේදී ඔහුට මේ විදිහේ මරණාසන්න චිත්ත වීතියක් ලැබෙනවා. ඒ මරණාසන්න චිත්ත වීතියෙහි මනෝද්වාරා වජ්ජනෙහි පටන් අරමුණ වන්නේ කර්ම නිමිත්ත. ඒ කර්ම නිමිත්ත වශයෙන් අරමුණු කරන්නේ කුමක්ද? ආකාසානංචයතන කුසල් සිත. කර්ම නිමිත්ත වශයෙන් ඒක මහග්ගත ආරම්මණය. ඒ කර්ම නිමිත්ත වශයෙන් මේ මහග්ගත ආරම්මණයගෙන මනෝද්වාරා වජ්ජන ඒ පංච ජවනයන් උපදිනවා. ඊට පස්සේ චුතිය වෙනවා. චුතියට අනුතුරුව පටිසන්ධිය ලැබෙනවා. ඒ අරමුණමගෙන ජවනයන්ගෙන් ගත්ත අරමුණ යෙල්බගෙන ඊළඟට භවාංග පවතිනවා. භවනිකාන්තික ලෝභ ජවන් ඇති වෙනවා. මේ විදිහේ භවයේ පවතින ගෙන යන ඒ නියම ආයුෂය කොච්චරද? දැන් මුල් එකේ ආකාසානංචයතනෙහි නම් මහා කල්ප 20000ක්. මහා කල්ප ඒ අන්ත කල්පවත් මේ අසංඛ්‍ය කල්පවත් එහෙම නෙවෙයි. මහා කල්ප 20000ක් බොහෝ දීර්ඝ කාලයක්. දැන් මේ මහා කල්පයක් පිළිබඳව අපි කතා කරන්නේ මේ මහා කල්පය තුලදී බුදුවරයන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා. මේ මහා කල්පය ඇතුළත. ඒ නිසායි මීට මහා භද්‍ර කල්පය කියලා නමක් තිබෙනවා. ඉතින් ඒ විදිහේ කල්ප 20ක් ආයුෂයි මේ ආකාසානංචයතනෙහි උපන් බ්‍රහ්මයාට. මොනවද එහි පවතින්නේ? වේදනා සංඥා සංඛාර විඥාන කියන නාමස්කන්ධ හතර. නාමස්කන්ධ හතර. ඒ අපිට මෙන්න මෙහිදී අපිට ඒ ස්කන්ධ තිබෙනවානේ. අපිට තිබෙනවා ඒ ස්කන්ධ. මෙහිදී තියෙන අපිට තියෙනවා තව ඊට වැඩි තව එක ස්කන්ධයක් එකතු වෙලා තිබෙනවානේ. පංචස්කන්ධයක්. ඒ පංචස්කන්ධය ඊට අයත් ඒ එක එක රූපයකට අයිති අවශ්‍යයක් ගත කරමින් මේ පංචස්කන්ධය පවතිනවා නේ. රූප උපදිනවා නැති වෙනවා උපදිනවා නැති වෙනවා. ඒ රූප වලට වැඩි අවශ්‍යයක් ඇති රූප වලට නම් චිත්තක්ෂණ 17යි ඇති වෙලා නැති වෙන්නට ගත වෙන කාලය. චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තිබෙනවා. ඒ වැඩි සංඛ්‍යා රූප 22ක් ගැන අපි කිව්වේ. ඒවා. දැන් ඒ විදිහේ තත්වයක් අරූප ලෝකෙහි නැහැ. අරූප ලෝකෙහි ඒ වේදනා සංඥා සංඛාර විඥාන කියන නාමස්කන්ධ හතර උපදින. ඉතින් මේ නාමස්කන්ධ වල ඒ එක එක නාමයකට අවශ්‍යයක් තිබෙනවනේ. ඒ අවශ්‍ය කොච්චරද? එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයයි උපාද පිටි භංග කියන ක්ෂණ තුනයි. මෙන්න මේ ක්ෂණයන් ගත කරමින් මහා කල්ප 20000ක් ගෙවනවා. එදේ ඔවුන්ටද මේ කුඩා ක්ෂණ වශයෙන් ගත වෙවි යන. ඒවා දැන් අපට දවස් ගණන් ගත වෙන්නේ දවස් මාස සුමාන මාස අවුරුදු ගත වෙවි යනවා. එහෙම ගත වෙවි යන්නාක් මෙන් ඔවුන්ටද ගත වෙවි ගොස් මහා කල්ප 20000 ඇවැමෙන් මේ ගත වෙලා අවසන් වුණාම ඔවුන් එහිදී ඉපදෙව්වා නම් ද ආකාසානංචයතනෙහි උපන් තැනැත්තා ඔක්ට පුළුවන් නැවතත් ආකාසානංචයතනෙහිම උපදින්නට.
නැවතත් ආකාසානංචායතනෙහි උපදින්නට නම් ඒ ආකාසානංචායතනේ නැවත උපදවන්නට ඕනේ. ධ්‍යානයේ නැවත උපදවාගෙන සිටින්නට ඕනේ. ඒ කියන්නේ දැන් ආකාසානංචායතනේ නැවත උපදවනවායි කියන්නේ විපාකසිත උපදින එක නෙවෙයි. විපාකසිතේ නෑ ජවන කෘත්‍යයක්. විපාකසිත මේ කුසලෙහි විපාක වශයෙන් ලැබෙන එක. දැන් එහි නැවත උපදින්නට නම් Taman කලින් උපදවාගත්ත ධ්‍යානය ඒට ප්‍රමාණවත් නැහැ. දැන් කලින් Taman උපදවාගත්ත ධ්‍යානයෙන් නොපිරිහි සිටි නිසායි ආකාසානංචායතනෙහි උපන්නේ. ඒ ආකාසානංචායතනෙහි ඉපද සිටින තැනැත්තා දැන් මේ තමා කළ කුසල කර්මයාගේ විපාකය විනිවිද සිටින්නේ. විපාකයයි ලබන්නේ. ඒ විපාකය තමයි මහා කල්ප 20000ක් එහි අවශ්‍ය ගත කරන්නට පුළුවන්. ඒ මහා කල්ප 20000 ඇවෑමෙන් ඔහු එතෙන්දී ඒ ධ්‍යානයේම නැවත උපදවාගෙන වැඩිවේ නැත්නම්, එහෙම නැත්නම් ඊට ඉහළ විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නාසඤ්ඤායතනය කියන ඒ ධ්‍යානයක් ඔවුන්ට පුළුවන්. ඒ ධ්‍යාන සියල්ලම උනත් උපදවන්නට පුළුවන්. එතෙන්දී ආකාසානංචායතනෙහි ඉඳලා පුළුවන් ඒ ඉහළ ධ්‍යාන උපදවන්නට. එහෙම උපදවාගත්තොත් ඒ උපදවාගත්ත ධ්‍යානයට අනුරූප විපාකය එතනින් චුතවන විට ලැබෙන්නට පුළුවන්. يعني එතෙන්දී එතකොට මරණාසන්න චිත්ත වීතියක් ලැබෙනවා. ඒ මරණාසන්න චිත්ත වීතියට Taman උපදවාගත්ත ඒ ධ්‍යානෙහි අරූප ධ්‍යානයේ අරමුණු තිබෙනවනේ. ඒ කර්ම නිමිත්ත වශයෙන් ලැබි නැවත ඒ භූමියේම හෝ ඒ ධ්‍යානෙ උපදවා ගත්තා නම්, එහෙම නැත්නම් ඊට ඉහළ විඥානංචායතනෙහියෝ, එහෙමත් නැත්නම් ඊට ඉහළ ආකින්චඤ්ඤායතනෙහියෝ, ඊටත් ඉහළ නේව සංඥා නාසඤ්ඤායතනෙහියෝ තමා උපදවාගත් ධ්‍යානයට අනුරූප විපාකයේ ලැබීම වශයෙන් ප්‍රතිසන්දි ගන්නවා. එහෙම නොකොළොත් තමන් ඉපද සිටින භූමියෙන් හෙතම චුත වෙලා ඔහු උපදින්නේ නැහැ භ්‍රම ලෝකේ. රූපී භ්‍රම ලෝකයක උපදින්නේ නැහැ. ඒ මොකද උපදින්නේ නැත්තේ? රූපී ධ්‍යාන ඒ අරූප භූමියේදී උපදවන්නේ නැහැ. රූපය අත්හැරලා ගිය පිරිසක්. ඒ කියන්නේ ඒ රූප ධ්‍යාන උපදවාගෙන එයින් සෑහීමකටපත් වුණා නම් ඔහු අරූප ධ්‍යාන උපදවන්නේ නැහැ. ඒ රූප ධ්‍යාන අත්හැරලා අරූප ධ්‍යාන උපදවාගත්තේ ඒ රූප භූමිය නැති කෙනෙක් නැවත උපදිනවනේ. ඒ නැවත උපදිනවා නම් එහෙම කෙනෙක් කාම ලෝකයටයි ප්‍රතිසන්දි ගැනීම වශයෙන් එන්නේ. කාම ලෝකයට, රූප ලෝකයට නෙවෙයි යන්නේ. කාම ලෝකය. රූප ලෝකයේ රූපී භ්‍රම ලෝක. ඒ රූපී භ්‍රම ලෝක වලට නෙවෙයි යන්නේ. කාම ලෝකයට එන්නේ. කාම ලෝකයේහි ඔවුන් පිළිබඳව තිබෙන විශේෂයක්. ඒ අරූප ධ්‍යාන උපදවාගෙන අරූප භූමියේ ඉපද සිටි භ්‍රමයෙකු එයින් චුතව කාම ලෝකෙහි ප්‍රතිසන්දි ගන්නා විට ඒ ගනු ලබන්නේම ත්‍රි හේතුකේ හැටියට. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබනවා. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කාම ලෝකේ. කාම ලෝකේ කියනකොට දිව්‍ය ලෝක 6ක් මිනිස් ලෝක. කියන මේ ස්ථාන සතෙන් කවර තැනකවත් ප්‍රතිසන්දි ගන්න. අපායට යන්නේ නැහැ. එතනින් චුත වෙලා සතර අපායෝත්පත්තියක් ලබන්නේ නැහැ. රූපී භ්‍රම ලෝකයකින් චුත වෙලා සතර අපායෝත්පත්තියක් ලබන්නේ නැහැ. ඒ සුගතියටයි එන්නේ. රූපී භ්‍රම ලෝකයෙන් චුත වන අය ඒ සුගති ප්‍රතිසන්දියක් ලබනවා. සුගතියේ ප්‍රතිසන්දියක් ලබනවා. ඒ ලැබීම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් හෝ ද්වි හේතුක ප්‍රතිසන්දියක් වන්නට පුළුවන්. විපාක දීමට එළඹ සිටි කර්මයට අනුව අරූප භූමියෙන් චුත වන්නවුන් හැම විටම ලබන ප්‍රතිසන්දිය ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. දැන් එතකොට මේ ප්‍රථම අරූප භූමිය වලින් පළමුවෙනි එක මහා කල්ප 20000. ඊළඟට දෙවෙනි එක විඥානංචායතන ධ්‍යානිය උපදවාගෙන ඉන්න පිරිහි කාලක්‍රියා කරන්නේ නම් ඒ තැනත්තාට අර ආකාසානංචායතන අරමුණු වශයෙන් කර්ම නිමිත්ත වශයෙන් එළඹ සිටි කල්හි එහි එල්බගත් මරණාසන්න ජවනයන් උපදිනවා. ඊට අනුතුරුව ත්‍ෘතිය සිදු වී ප්‍රතිසන්දිය ලබනවා. ඒ අරමුණෙහිම එල්බගෙන ඒ ජවනයෙන් ගත් අරමුණෙහිම එල්බගෙන අර මේ විදිහට පවතී. එතකොට ඔහුගේ ආයු කාලය මහා කල්ප 40000ක්.
විඥානංචායතනෙහි ආයුෂය මහා කල්ප 40000. විඥානංචායතන ධ්‍යානයේ උපදවාගත් තැනත්තා පිළිබඳ තත්ත්වයක් ඒකයි. ඔව් විඥානංචායතනෙහි සිට ආකාසානංචායතනයට එන්නේ නැහැ ප්‍රතිසන්දි ගැනීමට. මොකද විඥානංචායතනෙහි සිට ආකාසානංචායතනේ නෙවෙයි ඔහු උපදවන්නේ. ඒක උපදවන්නේ නැහැ. ඔහු උපදවනවා නම් විඥානංචායතනේම උපදවත හැකි ඔහුට නැවතත් එහිදී. එහෙම නැත්නම් ඔහු උපදවන්නේ ආකින්චඤ්ඤායතන හෝ නේව සංඥා නාසඤ්ඤ පිළිවෙලින් යන්නේ. ඒකට විඥානංචායතනයේ ආයුෂය මහා කල්ප 40000. විඥානංචායතනයේ උපදවාගත් තැනැත්තා ඊට අනුතුරුව ආකින්චඤ්ඤායතනයේ උපදවන්නට කුමක්ද කරන්නේ? ඒ විඥානංචායතනයේ උපදවාගත් කලෙහි ආකාසානංචායතනය දැන් ඔහුට නැහැනේ. එතන ආකාසානංචායතනය අභාවය. අභාවය කියන්නේ ඒක නැතිව ගියා. නැතිව ගියයි කියන්නේ ඔහුට ඒ ධ්‍යානිය නැවත උපදවා ගන්නට බැරියයි කියන එක නෙවෙයි. දැන් අපි දන්නවානේ ධ්‍යාන උපදවා ගන්න අය. අෂ්ට සමාපatti ලැබුණු කෙනෙක් සමාපත්තීන්ට පිළිවෙලින් සමවදින්නේ. ඒ සමවදිනකොට ආකාසානංචායතනයට සමවදිනවා, ඊට අනුතුරුව විඥානංචායතනයට සමවදිනවා. ඒ විදිහට. දැන් මේ විඥානංචායතනයේ උපදවාගත් කල්හි විඥානංචායතනයේ සිට බලන විට ආකාසානංචායතනයේ කියන ධ්‍යානය තමන්ගේ සිතෙහි නෑනේ. ඒ කියන්නේ ඒ සිත දැන් තිබෙනවා නෙවෙයි. ඒ සිත නැතිව ගියා. ඒ කියන්නේ ඒකේ උපාදිත භංග කියන ක්ෂණත්‍රයේ ගතකොට නැති වුණා. ඒ නැතිවීමට කියන්නේ අපි අභාවය කියලානේ නැතිවීම. අන්න ඒ අභාවය නාස්ති භාවය අරමුණු කොටයි ආකින්චඤ්ඤායතනය උපදවනවා. නාස්ති භාවය ආකාසානංචායතනයාගේ නැති බව අරමුණු කොට නාස්ති භාව ප්‍රඥප්තිය කියන්නේ ඒක. ඒ නැති භවයි කියන එක පරමාර්ථයක් නෙවෙයි. ඒක හරියට අපි කාගෙන් හරි මොකක් හරි අහුවම නැහැයි කියනවා වගේ. ඒ නැහැයි කියන එක ඒ භාෂාව වශයෙන් ගත්තා. නැහැයි කියන එක උදු වචන මාත්‍රයක් නේ. ඒකෙන් යම්කිසි අර්ථයක් කියවෙනවා තමයි. ඒ නැහැයි කියන එක පරමාර්ථ වශයෙන් මොනවයි කියලාද ගන්නට තියෙන්නේ. පරමාර්ථ වශයෙන් කිසිවක් ගන්නට නැහැයි කියන එක. එතන කියන්නේ අභාව මාත්‍රය. දැන් අපි කතා කරන භාෂාව. යම්කිසි අදහසක් තිබෙනවා බොහෝ විට. නමුත් ඒකෙන් පරමාර්ථ වශයෙන් ලැබෙන දෙයක් නැහැ. පරමාර්ථ වශයෙන් ලැබෙන දෙයක් නැහැ. අන්න එහෙම තත්වයක් නැති බව. දැන් කවුරු හරි ගැන පන්ති එක ඉගෙන ගන්නා අය අතුරෙන් කවුරු හරි නැති වේලාවක අපි අහනවා අසුවලා ඉන්නවද කෙනෙක් යයි නැහැයි කියලා. ඒ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ඒ තැනත්තා මේ ලෝකයක් නැහැයි කියන එක නෙවෙයි. අන්න ඒ වගේ තේරුම. නැති බව, නාස්ති භාව. ඒ අවස්ථාවේදී නැහැ. ඒ නැති බව අරමුණු කොට උපදවා ගන්නා සිතටයි කියන්නේ ආකින්චඤ්ඤායතන. නත්ති කිංචේති ආයතන කියන එකයි ආකින්චඤ්ඤායතනයි කියන එකේ තේරුම. කිසිවක් නැතයි කියන එක අරමුණු කොට උපදවා ගන්නා සිත ආකින්චඤ්ඤාය. ඒක උපදවාගෙන එයින් නොපිරිහි කාලක්‍රියා කළ ආලාරකාරාම වගේ ආලාරකාරාම උපදවා ගත්තේ ඒක ආකින්චඤ්ඤායතන ධ්‍යාන. ඒ උපදවාගෙන එයින් නොපිරිහි කාලක්‍රියා කොට ඔහු ආකින්චඤ්ඤායතනෙහි උපදින. ආකින්චඤ්ඤායතනෙහි ආලාරකාරාම ඉපදිලා ඉතින් ඔහුට කොයිතරම් ආයු කාලයක් ගත කරන්නට වෙනවද? එහි මහා කල්ප 60000. මහා කල්ප 60000. ඒ මහා කල්ප 60000 ඇවෑමෙන් ඔහු ඒ ධ්‍යානයම නැවත උපදවා ගත්තා නම් එහිම උපදින්නට පුළුවන්. ඊට ඉහළ ධ්‍යානය වූ නේව සංඥා නා සංඥායතනෙ උපදවා ගත්තොත් එතනට ගිහින් මහා කල්ප 84000 එහි සිට ඇති. එහෙම ඉඳලා ඒත් ආපහු වෙන්නට වෙනවා ප්‍රත්‍යඥයෙකු වශයෙන් නම් එතනට ගියේ. ආපහු වෙන්නට වෙනවා. ආකින්චඤ්ඤායතන ධ්‍යානයෙන් ඊට ඉහළ ධ්‍යානය වූ නේව සංඥා නා සංඥායතනෙ උපදවා ගත්තා නම් ඒ නේව සංඥා නා සංඥායතනෙහි අරමුණ වන්නේ ආකින්චඤ්ඤායතන සිත. ඒ ආකින්චඤ්ඤායතන සිත උපදවා ගත්තම ඒ සිත බොහෝම බලවත් වූ සමාධියකින් යුක්ත වූ සිතක්. එහි තිබෙන ශාන්ත බව බොහෝමයි සාල ශාන්ත බවක්
ඒ නිසා තමයි මේ සිත අරමුණු කරන්නේ. හිතම කොහොමද? සන්තමේතං පනීතමේතං. يعني සන්තං ඒතං පනීතං ඒතං. මේ සිත සාන්තයි, සිත ප්‍රණීතයි කියලා ඒ සිතම තමා උපදවාගත්ත ඒ සිතම අරමුණු කරනවා. ඒ සිත අරමුණු කොට මේ ධ්‍යානය නැවත උපදවනවා. ඒ කියන්නේ ධ්‍යාන පංචම ධ්‍යානයයි ඒක. ඒ විතක් උපේක්ෂා ඒකග්ගතා කියන අංග දෙකින් යුක්ත වූ ධ්‍යානය මේ ආකින්චඤ්ඤා යතන සිත අරමුණු කොට උපදවනවා. ඒ ආකින්චඤ්ඤා යතන සිත අරමුණු කොට උපදවන ඒ පංචම ඒ අරූප ධ්‍යාන, සතරවෙනි අරූප ධ්‍යාන ඊටාම සූක්ෂම සියුම් බවටපත් සිතක්. සියුම් බවටපත් සිතක් ඒ. තාම සිව්. ඒ සිත ඒ නිසා ඒ සිත විදර්ශනා කිරීමට පවා නොගන්නා සිතක්. ඒ තරම් සිව්. විදර්ශනාවට නංවන්නට බැරි සිත. විදර්ශනාවට නංවනවා නම් බුදුරජාණන් වහන්සේ වැනි උතුමෙකු පමණයි. වෙන කෙනෙකුට කරන්නට අමාරුයි. ඒ තරම් සූක්ෂම සිතක්. සිව්. ඒ සිවුම් බැවින් අගතෙන්පත් සිතක්. ඒ නිසා ඒකට නේව සංඥා නා සංඥා සංඥා කියලා එතන ගත්තා. ඒ සංඥාවට සංඥා ශීර්ෂයෙන් අපි කියන එහෙම ඒවට සංඥා ශීර්ෂයෙන් ඒ පිළිබඳව කතා කළා. සංඥාව පමණක් නෙවෙයි හැම දෙයක් ගැනම කියත හැකි. අපිට ඕන නම් කියත හැකි නේව වේදනා නා වේදනා. එහි තිබෙන වේදනාව ගොරෝසු වේදනාවක්ද නොවේ. වේදනාවක් නැත්තේද නොවේ. ඒ නිසා නේව වේදනා නා වේදනා. ඕනනම් කියත හැකි නේව විඥානං නා විඥානං කියලා. ඒ සිතද ඒ කියන්නේ අපි දන්නවනේ සිතක් උපදින්නේ චෛතසිකත් එක්ක. සිතේම ඇති ධර්මයකුයි සංඥාවයි කියන්නේ. මෙතන සංඥාව මුල් කරගෙන ඒ නම දීලා තිබෙනවා නේව සංඥා නා සංඥා. ඒ නේව සංඥා නා සංඥා ධ්‍යාන අතුරෙන් තාම චිත්ත සමාධිය බලවත් වූ සමාධියක්. ඒක ධ්‍යානය. ඒ ධ්‍යානයත් උපදවා ගන්නවා. ඒ ධ්‍යානයත් උපදවාගත්ත බාහිරකයන් සිටිනවා. දැන් උද්දක රාමපුත්ත උපදවාගත්තේ නේව සංඥා නා සංඥා යතන. ඉතින් නේව සංඥා නා සංඥා යතනේ උපදවාගෙන එයින් නොපිරිහි කාලක්‍රියා කළොත් ඒ උද්දක රාමපුත්‍රයන් මෙන් කුමක්ද වන්නේ? නේව සංඥා නා සංඥා යතනෙහි නේව සංඥා නා සංඥා යතන විපාකසිත මේ පටිසංගිසිත වශයෙන් ලැබෙනවා. ඒ සියල්ලෙහිම ලැබෙන චෛතසික ගණන සමානයි. 30යි ලැබෙන්නේ. ඒ නේව සංඥා නා සංඥා යතන විපාකසිත ලැබෙනවා. ඊට පස්සේ අර භවංගයන්ගේ සහ භවනිකාන්තික ලෝභ ජවනියන්ගේ පැවැත්ම ওই විදිහට ඊට පස්සේ ඉතින් එහි ජීවත්ව සිටින තාක්කල් ජීවත්ව සිටිනවා කියන්නේ මේ නාමස්කන්ධයන් පවතිනවා. ඒ පවතින තාක්කල් සිත යම් යම් අරමුණු වල එල්බගෙන පවතිනවා. ඔවුන් ධානයට සමවදිනවා ඇති ඔවුන් උපදවාගත්ත ධානයක්. ඒකත් ඒ ධානයන්ට සමවදින්නට පුළුවන්. එහෙම නැත්නම් තව සිත් උපදවත හැකි. Taman උපදවාගත්ත Taman ලබන මේ සම්පත නැත්නම් සැනසීම පිළිබඳ ලෝභය උපදවාගෙන සිට හැකි. ඒ කියන්නේ අර භවනිකාන්තික ලෝභ ජවන උපදිනවනේ. එහෙම නැත්නම් වුණට ඒ අවස්ථාවේදී හිතා ගන්නට පුළුවන් අපි මේ දැන් ඉන්න තැන නැත්නම් මා ඉන්න තැන දැන් මට ලැබී තිබෙන්නේ නিত্য සදාකාලික බවක් කියලා ditthිගත සංපයුක්ත සිත උපදිත හැකි. ditthිගත සංපයුක්ත සිත ඒ විදිහට උපදිනවා. කොයිතරම් කාලෙ හරි එහෙම වරින් වර ඉපදිලා එක එක සිත් ඔවුන්ට කුසල් සිත් උපදිනවා. නැත්නම් භාවනා කරන්න බෑ. ඔවුන්ට පුළුවන් දැන් එතන සිටින කෙනෙක් නම් නැවත එතනම උපදින්නට ඕන. ඒ කියන්නේ උපදින්නට ඒ ධ්‍යානය නැවතත් උපදවගත හැකියි. එහෙම නැත්නම් ඔහු එන්නේ කාම භූමියට. ප්‍රතිසන්දි ගැනීම වශයෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබනවා. මාර්ගඵල ලබා ගිය කෙනෙක් නම් කොයි තැනට ඉතිරි මාර්ගඵල එහිදී ලබා එහිදීම පිරිනුවන් පානවා. දැන් එහෙම නැති ප්‍රත්‍යඥයෙක් නම් උක්කිතා පුඤ්ඤතේජේන කාම රූප ගතින් ගතා භවග්ග තම්පි සම්පත්තා පුනා ගච්ඡanti දුග්ගතින් යනුවෙන් දක්වා තිබෙන පරිදි උක්කිතා පුඤ්ඤතේජේන පිනේ බලයෙන් පුණ්‍ය බලයෙන්
කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියන මේ වායෙහි පිළිවෙලින් ප්‍රතිසන්දි ලැබමින් ගියා. ඉතින් අන්තිමට යන්නේ කොහාටද? අන්තිම තැන භවග්ග. භවග්ග කියලා එතන දක්වන්නේ නේව සංඥා නා සංඥා යතන. ඒ භවග්‍රේ කියන මහා කල්ප 84000ක් ආයුෂ ඇති. භවග්‍රේහි උපන්නක්. පුන ආගච්ඡanti දුග්ගති. නැවත දුර්ගතියටද එන්නෝය. පුන ආගච්ඡanti දුග්ගති. නැවත දුර්ගතියටද එන්නෝය. ඒක තේරුම් ගන්නට ඕන වචනේ හිම එල්බගෙන එතනින් මැරිලා අපායේ උපදිනවයි කියන්න එපා. ඒකට අර්ථය පමුණුවා තේරුම් ගන්නට ඕන. අර්ථය පමුණුවනවායි කියන්නේ මේ ආර්ථ වශයෙන් ගන්නට ඕන. පුනා ගච්ඡanti දුග්ගතින් කියන්නේ නැවත දුර්ගතියෙහි ඉපදීමටද හැකි. ඒ කොහොමද? නැවත අපි කියවනේ අරූප භූමියෙන් චුතවන අය කාම භූමියෙහි ප්‍රතිසන්දි ගන්නවා නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්මයි ගන්න. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිගත් තැනත්තා මෙහි කාම භූමිය ඕන තැනකට විවෘත වෙච්ච දොරටු ඇති භූමියක් නේ. කාම භූමිය කියන එක අපායට ඇරිලා තියෙන දොරටු. ඔක්කොම විවෘත තැන. මෙතනට ආවම ඒ ඕන පැත්තකට යත හැකියි. Taman තෝරගන්න පැති තියෙනවානේ. ඉතින් ඒ තැනත්තා මෙහි ඇවිල්ලා තමන්ගේ විමුක්තිය පිළිබඳව යා යුතු මඟෙහි ගමන් නොකොට වෙන වෙනත් දේ කරන්නට පටන් ගත්තොත් ඔහු අතීතයේ කර තිබුණු අකුසල කර්මයන්ගෙන් හෝ එහෙම නැත්නම් ඒ භවයේදී කරනු ලබන අකුසල කර්ම නිසා හෝ දුර්ගතියටද යනවා. එහෙම නැතුව අතනින් චුත වෙලා දුර්ගතියට යන්නේ නැහැ. දිව්‍ය ලෝකවලින් චුත වෙලා දුර්ගතියට යනවා. කෙලින්ම යනවා. මනුෂ්‍ය ලෝකයෙන් කෙලින්ම යනවා. නමුත් රූප ලෝක අරූප ලෝක කියන මේ දෙකෙන් චුතවන්න වුන් ඒට අනතුරුවම අපායෙහි උපදින්නේ. ඒ අය කාම සුගතියට ඇවිල්ලා ඊට පස්සේ දුගතියට යන්නට පුළුවන් අපාය බීජය ඔවුන් තුල අප්‍රහීන වශයෙන් පවතින බැරි. අපායේ යාමි ශක්තිය වුණට තිබෙනවා. අපාය යාමි ශක්තිය නැති කරන්නේ සෝවාන් මාර්ගය. ඒක. දැන් අපි අරූපාවචර කුසල් පිළිබඳවත් කතා කරලා ඉවරයි. විපාක පිළිබඳව. දැන් ඊළඟට කියන්නට තිබෙන්නේ මරණෝත්පත්ති චතුස්කය කියලා එකක් එනවා අපේ අභිධර්මාර්ථ සංග්‍රහ පොතේ. ඒ චතුදහා මරණෝත්පත්ති කියලා එන්නේ. චතුදහා මරණෝත්පත්ති කියන්නේ මරණය උත්පත්ති කියන්නේ මරණය සිදුවන මරණය ඇතිවන ආකාර හතරක් දක්වනවා. ජවන චුති, ජවන පදාරම්මන චුති, ජවන භවාංග චුති, ජවන පදාරම්මන භවාංග චුති කියලා එහෙම හතරක් වෙනවා. ඒ පිළිබඳව අපි අනිත් දවසේ කතා කරමු. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤායති අතනිකින් දුක්ඛේ ඒසමං සුද්ධියා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනිකින් දුක්ඛේ ඒසමං සුද්ධියා සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනිකින් දුක්ඛේ ඒසමං සුද්ධියා දුක්ඛපත්තා දුක්ඛා භයපත්තා දුක්ඛය සෝකපත්තා සෝකා සබ්බේ පාහිනෝ ආකාශත්තා මත්තා දේවානාගාමිකා පුඤ්ඤන්තං චන්දකම්තු ශාසනං ආකාශත්තා මත්තා දේවානාගාමිකා පුඤ්ඤන්තං චන්දකම්තු ශාසනං ආකාශත්තා මත්තා දේවානාගාමිකා පුඤ්ඤන්තං රූපයන් තේ සවන්තරං